Lamai, Subudasana Kokumala. My name හරි ඉංගන අද දවසේ අපි වැඩ ආරම්භ කරමු. අපි ඊයේ දවසේ වැඩ අවසන් කරද්දී අවසාන කොටස විදිහට කතා කරමින් හිටියේ සිදුවීමක විය හැකියාව පිළිබඳව. හරි. ඒ යටතේ අපි මුලින්ම කතා කරන්න පටන් ගත්තේ ඒකේද ස්ථීර සිදුවීම් නැත්නම් සිදුවීම් ආකාර පිළිබඳව. අපි ඊයේ දවසේ කතා කරා සිදුවීම් ආකාර පිළිබඳව. අපිට ලැබෙන්න පුළුවන් අපිට මේ ආවට අපි ඉන්න පරිසරය තුළ අපිට ලැබෙන්න පුළුවන් සිදුවීම් ආකාර තුනක් පිළිබඳව. ඒ ආකාර තුනේ මොකක්ද? ස්ථීරවම සිදුවන දේවල්, ස්ථීර වශයෙන් සිදුවන දේවල්, ස්ථීරවම සිදු නොවන දේවල් සහ අහඹු දේවල් කියන. හරි සිදුවීම් ආකාර තුනක් ගැන බැලුවා. එතනින් පස්සේ අපිට අද දවස් තුළ තව කරුණු දෙකක් ගැන බලන්න තියෙනවා. විය හැකියාව පිළිබඳව, සිදුවීමක විය හැකියාව පිළිබඳව. අපේ පළවෙනි ආකාරයේ සිදුවීම් ආකාර පිළිබඳව ඉගෙන ගන්න එක. මම හිතනවා හෝම්වර්ක් එක කරගන්න පුළුවන් වෙන්නේ නැති ඊයේ හවස අපි කරාට පස්සේ ඒක හෝම්වර්ක් එකක් දුන්නා. ඒක කරන්නයි කියලා. හරි ඒ වැඩේ අපි බලලා ඉමු ඉස්සෙල්ලාම එහෙමනම්. පළවෙනි 29.1 අභ්‍යාසය. පහත් දී ඇති එක් සිදුවීම ස්ථීරවම සිදුවන සිදුවීමක්ද? ස්ථීරවම සිදුවන සිදුවීමක්ද? එහෙම නැත්නම් ස්ථීරවම සිදු නොවන එකක්ද? එහෙම නැත්නම් අහඹු දෙයක්ද කියලා. පළවෙනි එක simple A. පාපන්දු ක්‍රීඩා කරන තරඟයක තරඟ කරන A සහ B කණ්ඩායම් දෙකෙන් A කණ්ඩායම ජයග්‍රහණය කිරීම. මොකක්ද ඔයගලගේ අදහස? ඔව් මොකක්ද එහෙමනම් 29.1 A ප්‍රශ්නෙට අදාළව ඔයගලගේ අදහස. ස්ථීරවම සිදුවන දෙයක්ද? ස්ථීරවම සිදු නොවන දෙයක්ද? එහෙම කියන්න බෑ නේද? අපි දන්නවද කවුද තරඟ දිනන්නේ කියලා? ඒක A කණ්ඩායම දිනන්න වෙන්නත් පුළුවන්. B කණ්ඩායම දිනන්න වෙන්නත් පුළුවන්. එහෙමනම් අපිට එහෙම කියන්න මෙතුලි බෑ. ස්ථීරවම සිදු නොවනවා කියලා. අපි කොහොමද කියන්නේ A කට්ටිය අනිවාර්යෙන් පරදිනවා කියලා? එහෙම නැත්නම් B කට්ටිය අනිවාර්යෙන් පරදිනවා කියලා? ඒක අපිට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමනම් ඒක මොකක්ද? අහඹු සිදුවීමක්. ඒක ඇවිල්ලා අහඹු සිදුවීමක්. වෙන්නත් පුළුවන් සමහරක් විට නොවෙන්නත් පුළුවන්. නිශ්චිතව කියන්න බැරි සිද්ධියක්. වීම හෝ නොවීම පිළිබඳව හරියටම කියන්න බැරි දෙයක්. හරිනේ? ඒක අහඹු දෙයක්. රතු පාට සවිදි ගණාකාර. සවිදි කියන්නේ සෑම පැත්තක්ම එක වගේ. සවිදි ගණකාකාර කැටයක් උඩ දැමූ විට උඩ අතට පෙරලෙන පැත්ත රතු පාට වී. මොකද ඔයගොල්ලෝ හිතන්නේ? ඔක්කොම තියෙන්නේ රතු පාට. පැති සියල්ලේ තියෙන්නේ රතු පාට. එතකොට පැති සියල්ලම රතු පාට ගාලා තියෙනවා නම් අපි මේ ධාතු කැටේ පෙරලද්දි අනිවාර්යයෙන්ම අපිට ලැබෙන්නේ මොකක්ද? රතු පාටමනේ. ඇයි ඉතින්? වටේනම තියෙන්නේ රතු පාට ගාලානේ. එහෙනම් ඒක ස්ථීර සිදුවීමක්. ස්ථීරවම සිදුවන සිදුවීමක් ඒක. ස්ථීරවම සිදුවන සිදුවීමක් වෙනවා. ස්ථීරවම සිදුවන සිදුවීමක් වෙනවා. C එක ගත්තොත් සුදු පාට බෝල 5ක් පමණක් ඇති. සුදු පාට බෝල විතරයි තියෙන බෑගයක්. අත දමාගත් බෝලේ කළු පාට එකක් තියෙනවා. එතකොට සුදු පාට බෝල විතරයි නේ තියෙන්නේ මල් ඇතුලේ. එතකොට අපිට පුළුවන් ද කළු පාට එකක් ගන්න. එහෙනම් එතකොට ඒක ස්ථීරවම වෙන්නේ නැති එකක්. එහෙනම් ස්ථීරවම සිදුවන නෙවෙයි සිදු නොවන සිදුවීමක් වෙනවා. ස්ථීරවම සිදු නොවන සිදුවීමක් වෙනවා. ස්ථීරවම සිදු නොවන. සිම්පල් D එක ගත්තොත් බස් නැවතුමක නවතන බසයකින් ඊළඟට බසින මගියා කාන්තාවක් වීම. ඔන්න දැන් බස් හෝල්ට් එකක බස් එකක් නතර කරනවා. බහින මගියා කාන්තාවක් වීම. ඉතින් ඒක අපි හරියටම දන්නවද? ඔන්න දැන් බහින කාන්තාවක්. එහෙම කියන්න පුළුවන්.
සමහරක් විට පිරිමි කෙනෙක් බහින්නත් පුළුවන්. එහෙනම් ඒක අපිට ගන්න බැහැ ස්ථීරවම සිදුවනවා කියලා. ඒක එහෙමනම් කිව නොහැකි දෙයක්. එහෙනම් ඒ කියන්නේ අහඹු සිදුවීමක්. ගැහණු වෙන්නත් පුළුවන්, කාන්තාවක් වෙන්නත් පුළුවන්, පිරිමි පුද්ගලෙක් වෙන්නත් පුළුවන්. ඊ එක ගත්තොත් පැතිවල 1 2 3 4 5 6 ලකුණු කර ඇති සවිදි ධාතු ගැටයක් උඩ දැමූ විට උඩට හැරි වැටෙන පැත්තේ අංකය අංක 5 වී. මොකක්ද ඔයගලගේ අදහස? දැන් ධාතු කැටයක් පෙරලනවා උඩු අතට හැරෙන පැත්ත ඇවිල්ලා 5 වී. ඒක ස්ථිරවම කියන්න පුළුවන්ද ඔන්න 5 වැටුණා. එහෙම නැත්නම් ඔන්න 5 වැටෙන්නේ නැහැ. ඒකත් කියන්න බෑනේ. ඒකත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙනම් ඒක අහඹු සිදුවීමක් වෙන්න ඕන. අහඹු සිදුවීමක්. අහඹු සිදුවීමක්. ඊයවිල අහඹු සිදුවීමක්. F එක ගත්තොත් අඹ තිබෙන අඹ ගසකට ගැසූ ගලක් අඹ ගෙඩියක වැදීම. මොකද ඔයගොල්ලෝ හිතන්නේ F එක. අඹ ගහකට ඔන්න ඉතින් ගහනවලු ගලක් අඹ ගෙඩියක වැදීම. හරි. මොකද ඔයගොල්ලෝ හිතන්නේ? ස්ථිරවම වෙනවද? දැන් අපි අඹ ගහක් යන්නට ගිහිල්ලා ගලක් අරගෙන ගහනවා. ඔව්. මොකද හිතන්නේ? අඹ ගහක් යන්නට ගිහිල්ලා ගලක් අරගෙන අඹ ගහට ගහනවා. එතකොට මට පුළුවන් ද කියන්න ඒ ගහන ගල අනිවාර්යෙන් අඹ ගෙඩියක වැදීවි කියලා? පුළුවන්ද? බැහැනේ. සමහරක් විට කොලයකට ගිහිල්ලා වදින්නත් පුළුවන්. අඹ ගෙඩියටම වදිනවා කියලා කියන්න පුළුවන්. බැහැනේ. අත්තක් තියෙනවා ඒ අත්තකට ගිහිල්ලා වදිනවා. එහෙම වෙන්නත් පුළුවන්. ස්ථීර වශයෙන්ම හරි අඹ ගෙඩියකටම වදිනවා කියලා කියන්න බෑ. ආමින්ද අපිට අනිවාර්යෙන්ම සිදු වෙනවා කියලා කියන්න බෑ. සමහරක් විට ඒ ගල වදින්න නැතුව එළියටම යන්න පුළුවන්. හරියටම අඹ ගෙඩියට වදින්න විදියක් නෑ. ඒක වෙන්නත් පුළුවන්. සමහරක් විට නොවෙන්නත් පුළුවන්. ඒ නිසා පිළිතුර මොකක්ද? F එකටත් අහඹු වෙන්න ඕනේ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙනම් ඒක අහඹු සිදුවීමක්. ඒක අහඹු සිදුවීමක්. වීම හෝ නොවීම ගැන කියන්න බැරි දෙයක්. අහඹු සිදුවීමක්. G එක ගත්තොත් මොකක්ද ඔයගලගේ අදහස? ඔව් G එක ගත්තොත් ඒකේ අපිට කියනවා ජලයේ මතට දැමූ ලී කැබැල්ලක් ජලයේ මත පාවීම. ඔව් ඒක ගොඩක් කට්ටිය දාලා තියෙන්නේ ස්ථීරවම සිදුවන කියලා. ස්ථීරවම සිදුවන කියලා. හැබැයි මම නම් කියන්නේ ඒකටත් පිළිතුර අහඹුයි කියලා. ඒකත් මගේ පිළිතුර නම් අහඹු සිදුවීමක් කියන එක. ඒ මොකද ජලයට දමන හරි ජලයට දමන සියලුම ලී කැබලි පාවෙන්න පුළුවන්ද? එහෙම සිනලි කියන්න පුළුවන්ද? ජලයට දමන සියලුම ලී කැබලි පාවෙන්න පුළුවන්ද? ඒ උත්තරේ ගතද කවුරු හරි? අහඹුයි කියන එක. G එකට අදාළව පිළිතුර වෙන්න ඕනේ අහඹු. ඒ මොකද සමහරක් විට ඒ දාන ලී කැබැල්ල බර වැඩි නම් පහළට යන්න පුළුවන් නේද? ගිලෙන්න පුළුවන් නේද? අපිට ස්ථීරවම කියන්න බැහැනේ. ඕක පාවෙනවා කියලා. සමහරක් විට පාවෙන්න පුළුවන්. සමහරක් විට ගිලෙන්න පුළුවන්. එහෙම නෙවෙයිද? ඒ නිසා වඩා සාධාරණ පිළිතුර G එකට අදාළව හරි බරලියක් ඔව් බර කොටයක් වුණොත් එහෙම බරලියක් වුණොත් එහෙම ඒක ගිලෙන්න පුළුවන්. ඒ නිසා පාවීම හෝ පා නොවීම ස්ථීර ලෙසම කියන්න බෑ. ඒ නිසා ඒකට ගැලපෙන උත්තරේ අහඹු වෙන්න ඕන. අහඹු සිදුවීමක් වෙන්න ඕන. කී දෙනෙක් හරිද? G එකට අදාළව
කවුරුත් මම හිතන්නේ ඒක දාලා නැද්ද කොහෙද? අහපු සිද්ධියක් කියන එක කවුරුත් දාලා නැහැ වගේ. උද්දීප මම හිතන්නේ ඒක දාලා නැහැ වගේ. ඔව්. එක්කෙනෙක් දාලා තියෙනවා. හරි. ඒකයි කාරණේ. හොඳයි මෙත්ම. හරි. ජීවිතය දාලා පිටත් එහෙමනම් අහපු සිද්ධියක්. ඔව්. ගොඩ කට්ටිය දාලා තියෙන්නේ මොකක් කියලාද? ස්ථීරවම සිදු වෙනවා කියලා. එහෙම නේද සිනලි? සිනලි දාලා ඇත්තේ ඒ උත්තරේ තමයි. තුලනි දාලා ඇත්තේ ඒ උත්තරේ තමයි. ආමින්දත් ඒ උත්තරේ තමයි දාලා ඇත්තේ. පොඩ්ඩක් හිතලා බලන්න මම කියන එක සාධාරණ නැද්ද කියලා. සිලුනි ගොඩක් හිත දාලා ඇති ස්ථීරවම සිදු වෙනවයි කියලා. අපිට මුකුත් කියන්න බෑ ලී කැබැල්ල මත. ලී කැබැල්ල දකින්නේ නැතුව තීරණයක් ගන්න බෑ එතන. ලී කැබැල්ල ගිලෙන්නත් පුළුවන් සමහරක් විට පාවෙන්නත් පුළුවන්. මේ දෙකම වෙන්න පුළුවන්. එතකොට අපිට ස්ථීර බව හෝ ස්ථීරව සිදු නොවන බව ප්‍රකාශ කරන්න කලින් බෑ. ඒ නිසා හොඳම පිළිතුර අහඹු වීම. හරි. ඊළඟට H එක ගත්තොත් ඊළඟ සිද්ධිය ගත්තොත් ඊළඟ සිදුවීම ගත්තොත් අවුරුදු 13න් 15 මීටර් c තරඟයකට සහභාගී වන වයසින් අඩුම තරඟකරු පළමු ස්ථානයට පැමිණියා. වයස අවුරුදු 13න් 15 තරඟයක් තියෙනවා. ඔය තරඟයේ පළවෙනියා ඔය තරඟයට සහභාගී වන අඩුම වයසක් තියෙන කෙනා වෙනවලු. ඒක වෙන්නම බැරිද? වයස අඩු වුණොත් තරඟේ දිනන්න බැරිද? එහෙම කියන්න බෑ. සමහරක් විට දිනන්න පුළුවන්. එහෙමනම් H එකට එන්නත් ඕනේ අහඹු දෙයක්. අහඹු සිදුවීම. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එයා දිනන්නත් පුළුවන් පරිදින්නත් පුළුවන්. හරි. අවසාන කාරණේ චතුරි මෙම වර්ෂයේ 7 ශ්‍රේණියේ වර්ෂ අවසාන විභාගයේදී ගණිත විෂයට ලකුණු 75කට වැඩියෙන් ගන්න අයෙකු වීම. මොකද හිතන්නේ? අවසාන වාර විභාගයට ලකුණු 75කට වැඩියෙන් ලැබීම. එතකොට ඒක අපිට ස්ථිරවම කියන්න පුළුවන් මෙයා ගන්නවාමයි කියලා. එහෙම කියන්නත් බෑ. සමහරක් විට යාට හරියට පේපර් එක මේ මොහොතේ ලියා ගන්න බැරි වුණොත් සමහරක් විට 75කට වඩා අඩු ලකුණක් ගන්න පුළුවන්. සමහරක් විට 75කට වඩා වැඩි ලකුණක් ගන්නත් පුළුවන්. සමහරක් විට හරියටම ලකුණු 75ක් ගන්නත් පුළුවන්. ඒතකොට 75ක් ගත්තයි කියන්නේ 75කට වඩා වැඩි ලකුණක් නෙවෙයි. එයාට වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. 75 ගන්න පුළුවන්. 75ට අඩු ලකුණක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් 75ට වැඩි ලකුණක් ගන්න වෙන්නත් පුළුවන්. ඉතින් ওই කිසිම දෙයක් අපිට ස්ථීර ලෙසම කියන්න බෑ. ඒක මේ මොහොතේ සිදුවන දෙයක්. ඒ නිසා ඒකත් අපිට ගන්න පුළුවන් අහඹු දෙයක් විදියට. අහඹු සිදුවීමක් විදියට. ඒකත් අහඹු සිදුවීමක්. දැන් මම හිතනවා අපේ ළමයින්ට පැහැදිලි ඇති කියලා සිදුවීම් ආකාර තුන. සිදුවීම් ආකාර තුන. ස්ථීරවම සිදු නොවන සහ අහඹු. පැහැදිලිනේ? සිද්ධි ආකාර තුන එහෙමනම් සිදුවීම් ආකාර තුන පිළිබඳව අරුබුදයක් නැතුව ඇති. හරිනේ? හරි. channel වැඩේ ෆේල්ලා. මිෂෙල් මොකද අත්ති හරිද? ආමින්ද එකක් තමයි වැරදිලා තියෙන්නේ. භූමිත ඔක්කොම ටික හරි. හොඳයි. සෙනඟ හොඳයි. හරි. එක සිදුවීමක් තමයි ගොඩක් අයගේ වැරදිලා තියෙන්නේ. මම හිතන්නේ අර ලී කොටේ පාවෙන එක. අනිත් ටික නම් හරි. හොඳයි දර්ශී. හරි. තුලනි අවුලක් නැතුව ඇති කියලා මම හිතනවා. සඳනීම හරි. හිමාය හොඳයි. හරි. එහෙමනම් අපි චුට්ටක් බලමු ප්‍රශ්නාංක 2 දැන් පොඩ්ඩක් කියවන්නකෝ ප්‍රශ්නාංක 2 දැන්. හොඳයි සෙනරි. හරි ප්‍රශ්නාංක 2 පොඩ්ඩක් කියවමුකෝ. හරි. තුලනි අර කාරණේ තමයි වැරදිලා ඇත්තේ. හරි නේද? හොඳයි සතුටුයි.
අපි බලමු ප්‍රශ්නාංක 2 එහෙමයි. පොඩ්ඩක් කියමුකෝ ප්‍රශ්නාංක 2 දැන් චුට්ටක්. උත්සාහය දරමු පුළුවන් කියලා ප්‍රශ්නාංක 2. ඒකෙත් යම් සිදුවීමක් පිළිබඳව අහන්න. කරමු බලන්න පුළුවන් ද try. හරි. ප්‍රශ්නාංක 2 මෙන්න මෙහෙම කියනවා. හරි නේද? දැන් නම් ඉවරයිද? හරි. සෙසුන් 700ක් සිටින පාසලක ශිෂ්‍ය නායකකමට යෝජනා කර ඇති අරවින්ද සහ සුරංග අතරින් එක් අයෙකු තෝරා ගැනීම සියලු සිසුන් නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරන ඡන්දයකින් සිදු කරන ලබයි. දැන් දෙන්නේ කියන අරවින්දයි සුරංගයි. හරිද? ওই දෙන්න අතරින් එක්කෙනෙක්ව තමයි අපි තෝරාගන්නේ මොකක් විදියටද ශිෂ්‍ය නායකකම. අරවින්ද ශිෂ්‍ය 나යකයා ලෙස පත්වීමට ඔහු ගත යුතු අවම ඡන්ද සංඛ්‍යාව සොයන්න. මොකද ඔයගොල්ලෝ කියන්නේ? ඡන්ද කීයක් එයා අඩුම තරමේ ගන්න ඕනේද ශිෂ්‍ය නායකකම යාට ලැබෙන්න නම්. ඔක්කොම ළමයි 700ක් ඉන්නවා. එතකොට 700 දෙනාගේම කැමැත්ත ඕනේ නෑනේ. ඡන්ද කොච්චරක්ද ගන්න ඕනේ? හොඳයි. රොසින්දෝ අදහසක් දෙනවා බලන්න. ආමින්ද අදහසක් දෙනවා බලන්න. හොඳයි. නෑ මේකේ අහන්නේ නෑ සිතුකි අහඹු සිදුවීමක්ද කියලා. එහෙම මොකුත් අහන්නේ. ප්‍රශ්නේ හොඳට කියවන්න ඕනේ. හොඳයි සිරුනේ හොඳයි. ඩේමියන් උත්තරයක් කියලා. ඒක අදහස අවුලක් තියෙනවා. හොඳයි. අවම ඡන්ද සංඛ්‍යාව තමයි අහන්නේ. නැත. මේක එච්චර ඡන්ද ගන්න ඕනේද? එතකොට එයාට තමයි ඔක්කොමල්ල කැමති වෙලා තියෙන්නේ. එහෙම නෙවෙයි. ඔයා තරංගේ දිනන්න නම් ගත යුතු අවම ඡන්ද සංඛ්‍යාවනේ අහන්නේ. ඒ කියන්නේ මුළු ළමයි ඔක්කොම 700ක් ඉන්නවනේ. ඒ 700න් භාගයක්ද 700න් භාගයක් ගත්තොත් හරිද? චෙනුලි කියනවා 700න් භාගයක් ගමු කියලා. ඒ කියන්නේ 700 බෙදන්න ඕනේ දෙකෙන්. ඒ කියන්නේ ඡන්ද 350ක්. එහෙමද? ඡන්ද 350ක් ගත්තොත් ඒ කියන කෙනා ශිෂ්‍ය නායකකමට තේරෙනවද? ඡන්ද 300ක් ගත්තොත් 350ක් ගත්තොත්. මොකද ඔයගොල්ලෝ හිතන්නේ? එතකොට මෙයා ඡන්ද 350ක් ගන්නවා කියන්නේ කවුද? අරවින්ද. එතකොට ඒ මොහොතේ අරයත් කොච්චරක් ඡන්ද අරගෙන තියෙනවද? එතකොට මෙයා ඡන්ද 350ක් ගත්තොත් හරි අර්ධයක් ගත්තොත් 350යිනේ. එතකොට මෙයත් 350යි සුරංගත් කොච්චරක් අරන් තියෙනවද? එතකොට සුරංගත් අරන් තියෙන්නේ 350යි. දැන් චැනලෙට තේරෙනවද වැරද්ද මොකක්ද කියන්නේ? ගවිෂ වැරද්ද පැහැදිලිද? මෙයා එතකොට අරවින්ද එතකොට ඡන්ද 350ක් ගන්නවා කියන්නේ ඉතුරු අර්ධය යන්නේ සුරංගටනේ. එතකොට සුරංගත් මොකද කරන්නේ? සුරංගත් අරන් තියෙන්නේ ඡන්ද 350ම තමයි. එතකොට දැන් ශිෂ්‍ය නායකට තේරෙනවද? එතකොට ඡන්ද සමානයි. මේ පැත්තේ 350යි අනිත් පැත්තේ 350යි. එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? අඩුම තරමේ ඡන්ද කීයක්වත් ගන්න ඕනේ? අඩුම තරමේ ඡන්ද කීයක්වත් ගන්න ඕනද? 350වත් වැරදි. ඒතකොට දෙපැත්තම 350 350යි. එහෙනම් අරවින්ද අඩුම තරමේ අරට වඩා එකකින්වත් වැඩි වෙන්න බෑ. එහෙනම් මොකද වෙන්න ඕනේ? 350ක් නෙවෙයි 350ට වඩා එකක්වත් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ කොච්චරක් ගන්න ඕනේ කියන එකද? ඡන්ද 351ක් ගන්න ඕනේ. මට පුළුවන් නම් කියන්න එහෙමනම් බලන්න කවුරු හරි එහෙමනම් කවුද අරවින්ද ඡන්ද 351ක් ගන්නවා නම් ඒ මොහොතේ සුරංග ඡන්ද කීයක් ගන්න නැද්ද? සුරංග ඡන්ද කීයක් ගන්න නැද්ද? අන්න හරි. කට්ටියට වැඩේ පැහැදිලි වෙලා තියෙනවා. දැන් නම් වැඩේ පැහැදිලි වෙලා තියෙනවා. අරයා ඡන්ද 351ක් ගන්නවා කියන්නේ අනිකා ඡන්ද කොච්චරක් අරගෙන තියෙන්න ඕනේද? ඔව් 349ක්. 350ක් නෙවෙයි 349ක් අරගන්න ඕනේ. එහෙනම් ඉතින් අරයට වඩා මෙයා වැඩි නේද? එහෙමනම් මෙයාට ශිෂ්‍ය නායකකම හම්බ වෙනවා නේද? ඔව්. දැන් මම ඔයගලන්ගේ තව විශේෂ දෙයක් කියන්නම්. ඔයගොල්ලෝ ඒක තේරුම් ගත්තද දන්නේ නැහැ. මේ කතාව මෙහිම කරන්න පුළුවන් වෙන්නේ එක්තරා විශේෂ දෙයක් සිදු වෙනවා නම් විතරයි. මොකද දන්නවද? ඔයගොල්ලෝ එච්චර දුරට හිතුවත් දන්නේ නැහැ. මේ ඉන්න ළමයි 700 දෙනාම මොකක් කරන්න ඕනේ? ඡන්දේ දාන්න ඕනේ. එහෙම නේද? ඒක ගැන ඔයගොල්ලෝ හිතුවද දන්නේ?
මේගොල්ලන්ගෙන් කවුරු හරි ගිහිල්ලා ඡන්දේ නොදා හිටියොත් කාටවත් දෙන්නගෙන් කාටවත් නොදා හිටියොත් එතකොට පොඩි ගැටලුවක් එනවා නේද? මේ කතාවේ එහෙමනම් අනිවාර්යෙන් ඔය ළමයි 700 දෙනාම ඡන්දේ දාන්න ඕන. එක්ක සුරංගට එක්ක අරවින්දට. එහෙම නේද? එහෙම වුණොත් නේද අපේ ওই තර්කයට යන්න පුළුවන් වෙන්නේ. එක්කෙනෙක්ට 351යි අනිත් එක්කෙනාට 349යි කියලා. එහෙම නැත්තම් ওই කතාව ගන්න බෑ නේද? සවුරු හරි ඡන්දේ දැමීමෙන් වැළකී සිටියොත් එහෙම වෙන්නත් පුළුවන්. දැන් මේ ගානේ අපි හිතන්නේ ඔය ඉන්න ළමයි 700 දෙනාම ඡන්දේ දාවි කියලා. එහෙම නේද? හරි චුට්ටක් ඒකත් හිතන්න. හරි ඊළඟ ප්‍රශ්නේ රෝමාංක 2 මෙම ක්‍රමයට අනිවාර්යයෙන්ම ශිෂ්‍ය නායකයෙකු පත් කරගත හැකිද? මෙම ක්‍රමයට අනිවාර්යයෙන්ම ශිෂ්‍ය නායකයෙකු පත් කරගත හැකිද? ඔයගලගේ අදහස මොකක්ද? හැකිද නොහැකිද? හැකිද නොහැකිද? අනිවාර්යයෙන්ම ශිෂ්‍ය නායකයෙකු පත් කරගන්න පුළුවන්ද මේ ක්‍රමයේ යටතේ? පුළුවන්ද බැරිද? පුළුවන් කියලා කියනවා, කෙනෙක් විතර බෑයි කියලා කියනවා. ඔව් මොකක්ද ඔයගලගේ අදහස? සිනලි මොකක්ද අදහස? අනිවාර්යයෙන්ම ශිෂ්‍ය නායකයෙකු පත් කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් බැරි? ඔව් මොකද කියන්නේ? මේක පිළිතුර නොහැක. අනිවාර්යයෙන්ම පත් කරගන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ අපි. අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්නේ නැහැ. ඇයි මම නොහැක කියන්නේ? ඇයි මම නොහැක කියන්නේ? මට අනිවාර්යයෙන්ම ශිෂ්‍ය නායකයෙකු පත් කරගන්න මේ ක්‍රමයේ යටතේ පුළුවන්. ඒකේ බැරි අවස්ථාවක් තියෙනවා. මේක බෑ. අනිවාර්යයෙන්ම පුළුවන්ද කියන ප්‍රශ්නෙට උත්තරේ නැහැ. අන්න හරි. අන්න ඩේමියන්ට වැඩේ තේරුණා. ඇයි මම නොහැක කියන්නේ? ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරන්න. ඇයි මම නොහැක කියන්නේ? මේ ක්‍රමයේ යටතේ මේ ඡන්ද විමසීමේ ක්‍රමයේ යටතේ අනිවාර්යයෙන්ම ශිෂ්‍ය නායකයෙකු පත් කරගන්න පුළුවන්කම මේ අවස්ථාවේදී නැහැ. ඒකට හේතුව මොකක්ද? වැරදිලාවත් දෙන්නගේ ඡන්ද ප්‍රමාණ ඡන්ද ගොඩවල් දෙක මොකක් වුණොත්ද? සමාන වුණොත්. අරයත් 350යි අනිකත් 350යි. එතකොට පුළුවන්ද? බැහැ නේද? එහෙමනම් අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? කාට හරි පුළුවන් ද ඒකට උත්තරයක් දෙන්න? අපිට ශිෂ්‍ය නායකයෙකු පත් කරගන්න පුළුවන්කමක් අනිවාර්යයෙන්ම ඇති වෙන්නේ මොන වගේ අවස්ථාවලදී? එක්තරා අවස්ථාවකදී අපිට අනිවාර්යයෙන්ම ශිෂ්‍ය නායකයෙකු තෝරගන්න පුළුවන් වෙනවා. ඒ මොන අවස්ථාවේද? අදහසක් කාට හරි දෙන්න පුළුවන්. එක්තරා අවස්ථාවකදී අපිට අනිවාර්යයෙන්ම ශිෂ්‍ය නායකයෙකු පත් කරගන්න පුළුවන්. ඒ මොන වගේ අවස්ථාවකද? නෑ. සඳනෙම ඔය අදහස් කරන්න යන එක නෙවෙයි. ඒක නෙවෙයි හේතුව. එක්තරා අවස්ථාවකදී අපිට අනිවාර්යයෙන්ම ප්‍රකාශ කරන්න පුළුවන් කමක් තියෙන අවස්ථාවකුත් වෙනවා. මෙතනදී නම් බෑ. ස්ථීරවම අපිට කියන්න බෑ ශිෂ්‍ය නායකයෙකු පත් කරගන්න පුළුවන් වෙනවාමයි කියලා. නෑ. එතනදී එහෙමත් නෙවෙයි. සෙතුකි ඔයා කියන අදහසක් නෙවෙයි. ඔව් ඒ කියන්නේ රුසිඳු එහෙම වෙන්නේ නැති වෙන්න නම් මොකක්ද වෙන්න ඕන? ඔයා පොඩ්ඩක් දුරට ආවා. හරි. සිනෙත් ඔයා චුට්ටක් දුරට ආවා. හොඳයි. එයාගේ උත්තරේ අදහස පැහැදිලි වෙගෙන එනවා. මොකද හිතන්නේ? අදහස් නැද්ද? ඔව් හරි. ඒක එහෙම වෙන්න ගවීෂ මොකද්ද වෙන්න ඕනේ? එක්තරා දෙයක් සම්පූර්ණ වෙනව නම් වැඩේ හරි. මේ වැඩේ අවුල් වෙලා තියෙන එක තැනක් හින්දා. හරි. ඩේමියන් කියන කතාවත් හරි. එහෙම වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? නෑ. සිලුනි ඒකත් නෙවෙයි. තාම කාටවත් ඒක පැහැදිලි වෙලා නැහැ.
කාටවත් අදහසක් නැද්ද ඒ ගැන කියන්න? උද්දීප මොකද අදහස් නැද්ද? චෙනලි මිෂෙල් මොකද හිතන්නේ? නෑ. ඡන්දය ඔක්කොමල්ල දානවා කියන එක නෙවෙයි මම බලාපොරොත්තු වෙන පිළි. හරි මේකයි කතාව. දැන් මෙතනදී අපිට ස්ථීර ලෙසම කියන්න බැරි. හරි අහගන්නකෝ. මෙතනදී අපිට ස්ථීර ලෙසම කියන්න බැරි. මුළු ළමයි ප්‍රමාණය කීයක් වෙන හින්දාද? 700යි. මුළු ළමයි ප්‍රමාණය 700යි. අන්න හරි. එක්කෙනෙක්ට වැඩේ තේරුණා. සිනෙත් very good. කතාව තේරුණා. එක්කෙනෙක්ට තේරුණා. හොඳයි. තියන් දැන් එක්කෙනෙක්ට මේ කතාව තේරුණා. මෙතන මේක ස්ථීර ලෙසම කියන්න බැරි 700 හින්දා. 700 නිසා තමයි කියන්න බැරි. හරිද? 700 කියන්නේ මොන සංඛ්‍යාවක්ද? ඔත්තේ යගයක්ද ඉරට්ටේ යගයක්ද? අන්න ඩේමියන්ට දැන් තේරුණා. මේක ඔත්තේ යගයක්ද ඉරට්ටේ යගයක්ද? කියමු බලන්න. 700 ඔත්තේ යගයක්ද ඉරට්ටේ යගයක්ද? දැන් කට්ටිය කල්පනා කරනවා මොනවාද ඔත්තේ කියන්නේ මොනවාද ඉරට්ටේ කියන්නේ කියලා. එහෙමද? ඉරට්ටේ කියන්නේ දෙකෙන් බෙදෙන ඒවා හරියට. ඔත්තේ කියන්නේ දෙකෙන් බෙදලා එකක් ඉතුරු වෙන එක. එහෙම නේද? මේක ඉරට්ටාගයක් නේද? අගට බිඳුවනේ තියෙන්නේ. ඒ නිසා හරියටම දෙකෙන් බෙදෙනවනේ. අන්න දැන් තේරෙනවා. මේක හරියටම දෙකෙන් බෙදෙනවා. එතකොට තමයි 350 350 එන්නේ. හැබැයි ඔතන තිබ්බොත් ඔත්තේ අගයක් මෙතන තිබ්බොත් ඔත්තේ අගයක්. එතකොට ළමයි 701ක් ඉන්නවා. එතකොට ඒකත් හරියට බෙදන්න පුළුවන්. ළමෙක්ව අරන දෙකට බෙදනවා. එහෙම බෙදන්න පුළුවන්. ළමෙක් එතකොට දෙකට බෙදනවා. ළමයි භාග තියෙන්න පුළුවන්ද? ළමයි භාග ප්‍රමාණය තියෙන්න පුළුවන්ද? බෑ. එතකොට ඕක හරියටම දෙකට බෙදෙන්නේ නැහැ නේද? එතකොට අනිවාර්යෙන් එක ගොඩක් වැඩි වෙලා එක ගොඩක් අඩු වෙනවා නේද? තේරුණාද? එහෙමනම් ළමයි ප්‍රමාණය ඔත්තේ සංඛ්‍යාවක් වුණොත් 700ක නෙවෙයි 699ක් වෙන්නත් පුළුවන්. හරිද? නෑ. දෙමෙන් අනිවාර්යෙන් මෙතනදී අපි සලකන්නේ දැන් මෙතනදී වගේම ඔක්කොමල ඡන්දේ දානවා කියලානේ. ඡන්දේ දාන නොදාන එකෙන් කාරණේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒක නෙවෙයි. ඔක්කොමල ඡන්දේ දානවා. එහෙනම් 701ක් හිටියොත් එහෙම මොකද කියන්න පුළුවන් අපිට? හරි මොකක්ද කියන්න පුළුවන් අපිට? එහෙනම් ඒ වගේ වෙලාවට ස්ථීර ලෙසම අපිට එකිනෙක තෝරගන්න බැරි. ළමයි ප්‍රමාණය ඔත්තයගයක් වුණා. අන්න එතකොට පුළුවන්. අපිට මෙතනදී ස්ථීරවම කියන්න බැරි හේතුව ඇයි? ළමයි ප්‍රමාණය ඉරට්ටාගයක් ඉන්නේ හින්දා. දැන් තේරුණාද? ළමයි ප්‍රමාණය ඔත්තයගයක් වුණොත් අපිට පුළුවන් කෙනෙක්ව තෝරගන්න. මොකද අනිවාර්යෙන් එක ගොඩක් අඩු වෙලා එක ගොඩක් එකකින් වැඩි වෙන එක වැඩි වෙනවාම තමයි. තේරුණාද? මෙතනදී කියන්න බැරි වුණාට ඔත්තේ සංඛ්‍යාවක් වුණොත් පිරිස කියා ගන්න පුළුවන් කමක් තියෙනවා. හරි නේද? අන්න ඒක මම අමතර දෙයක් ඔයගලන්ට පැහැදිලි කරේ පොඩ්ඩක් හිතන්න. ඒ වගේ අවස්ථාවකදී පුළුවන් නේ අර වගේ අවස්ථාවකදී බෑනේ. ඇයි ඒක බැරි වෙන්නේ? ඇයි ඒක අතනදී පුළුවන් වෙන්නේ? තේරුණානේ? හරි. ඔන්න ප්‍රශ්න අංක 2. හරි. එතනින් පස්සේ අපේ කට්ටිය අපි යමු බලන්න ප්‍රශ්න අංක 3. තව එකක් තියෙනවා කතා කරන්න. හරි. අංක 3ක් බලමු ටක් ගාලා. අංක 3. ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3. හරි. ප්‍රශ්න අංක 3 මෙන්න මෙහෙම කියනවා. ධාතු කැටයක මුහුණත් 1 2 3 4 5 6 ලෙස අංක කර ඇත. ධාතු කැටයක් තියෙනවලු 1 2 3 4 5 6 කියලා. මුහුණත් 6ක් තියෙනවනේ. පැති 6ක් තියෙනවනේ යාට. අංක කරන තියෙනවලු. එහෙමනම් අපෙන් අහනවා පහත දී ඇති එක් සිදුවීම ස්ථිර වශයෙන් සිදුවෙන සිදුවීමක්ද ස්ථිරවම සිදු නොවන සිදුවීමක්ද අහවු දෙයක්ද විදියට ලියන්න කියලා. එහෙනම් පළවෙනි එක. ලැබෙන සංඛ්‍යාව 8 වීම. ලැබෙන සංඛ්‍යාව 8 වීම මොකක්ද හිතන්නේ? ස්ථිරවම සිදු වෙනවා නේද? හවුද? ස්ථිරවම සිදු වෙනවද නොවෙනවද? අංක 8ක් නැහැ නේ ධාතු කැටේ. ස්ථිරවම සිදු නොවන සිද්ධියක්. ස්ථිරවම සිදු නොවන සිදුවීමක් වෙනවා. ස්ථිරවම සිදු නොවන. හරිනේ. ස්ථිරවම සිදු නොවන. ලැබෙන සංඛ්‍යාව ඉරට්ට සංඛ්‍යාවක් වීම. ලැබෙන සංඛ්‍යාව ඉරට්ට සංඛ්‍යාවක් වීම.
ස්ථීරවම වෙනවද? එහෙම කියන්න බෑ. ඔත්තයගෙන් ලැබෙන්නත් පුළුවන්. එහෙනම් ඒක අහඹු දෙයක්. අහඹු සිදුවීමක්. අංක 3 ලැබෙන සංඛ්‍යාව අංක 4 වීම. ඒකත් කියන්න බැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අහඹු සිදුවීමක්. අංක 4 ලැබෙන සංඛ්‍යාව 7ට අඩු සංඛ්‍යාවක් වීම. 7ට අඩු සංඛ්‍යාවක් වීම. ඒකත් කියන්න බැරි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙමද? ඒක ස්ථීරවම වෙනවා. මොකද අපිට ලැබෙන්නේ එක්ක අංක 1, එක්ක අංක 2, එක්ක අංක 3. ඉතින් ඒ ඔක්කොම සංඛ්‍යා අනිවාර්යෙන් 4 වඩා අඩුයි නේද? එහෙනම් ඒක ස්ථිර සිදුවීම. එහෙනම් ස්ථීරවම සිදුවන සිදුවීමක්. නැත්නම් ස්ථීර සිදුවීමක් ඒක. හරි නේද? හරිද වැඩේ 4න් 4ම? ඒක අරුදයක් නැතුව ඇති. දැන් ඔයගලන්ට ස්ථීර බව සහ ස්ථීර නොවන බව සහ අහඹු බව පැහැදිලි වෙන්න ඕනේ සියල්ල. කිසි ගැටලුවක් නැතුව. සිදුවීම් ආකාර තුන ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම පැහැදිලි කරගන්න ඕනේ. ඒ ටික හරිනේ. හරි. දැන් මම අපේ පාඩමේ අවසාන කොටසට එන්න. හරි. දැන් අපි යනවා ප්‍රතිඵල ගැන බලන්න. මොකද්ද මේ ප්‍රතිඵල කියන්නේ? හරි. තවත් චූටි වැඩක් ඊළඟට තියෙනවා. දැන් අපි සිදුවීම් ආකාර තුන ගැන කතා කරා. ස්ථීර සහ ස්ථීර නොවන සහ අහඹු කියන සිදුවීම් ආකාර තුන ගැන අපිට පැහැදීමක් තියෙනවා. දැන් අපි කතා කරන්න හදන්නේ අපි මොකක් හරි පරීක්ෂණයක් කරනවා. මොකක් හරි ටෙස්ට් එකක් කරනවා. ඒ පරීක්ෂණය තුලින් අපි ඇත්තටම පරීක්ෂණයක් කරලා අපි ඒක නිරීක්ෂණය කරනවා. අපි මේ දෙහා ඒ යම් පරීක්ෂණයක් දිහා හොඳට බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ නිරීක්ෂණය කරනවා කියන්නේ අපිට පේන දේවල්. එතකොට යම් කිසි පරීක්ෂණයකදී අපිට දක්නට ලැබෙන දේවල් එහෙම නැත්නම් අපි දකින නිරීක්ෂණය අපි හඳුන්වනවා ඒ පරීක්ෂණය මොකක් කියලාද? ප්‍රතිඵල කියලා. එම පරීක්ෂණේ ප්‍රතිඵල කියලා. ඒ කියන්නේ යම් පරීක්ෂණයක් සිදු කරනකොට අපිට ලැබෙන එහෙම නැත්නම් අපිට දක්නට ලැබෙන දේවල් අපි හඳුන්වනවා ඒ පරීක්ෂණේ මොකක් කියලාද? ප්‍රතිඵල විදියට. දැන් උදාහරණයක් මේකම ගන්නකො. අපි ධාතු කැටයක් පෙරලනවා. එතකොට අපේ පරීක්ෂණය තමයි ධාතු කැටේ පෙරලීම කියන්නේ. අපි කරන ටෙස්ට් එක තමයි ධාතු කැටයක් අරන් ඒක පෙරලනවා කියන්නේ. එතකොට ධාතු කැටේ පෙරලනකොට අපිට දක්නට ලැබෙන දේවල් එහෙම නැත්නම් අපේ නිරීක්ෂණයන් මොනවාද? අන්න ඒව තමයි අපේ ප්‍රතිඵල කියලා කියන්නේ. හරි. යම් පරීක්ෂණයකදී අපිට ලැබෙන දේවල් අපේ නිරීක්ෂණයට ලැබෙන දේවල් අන්න අපි කියන ඒවායි ප්‍රතිඵල. එහෙනම් ධාතු කැටයක් පෙරලනකොට අපේ ප්‍රතිඵල වෙන්නේ මොනවාද? අංක 1 ලැබෙන්න පුළුවන්. ඒක එක නිරීක්ෂණය. ඔන්න එක ප්‍රතිඵලය. එහෙම නැත්නම් අංක 2 ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් අංක 3 ලැබෙන්න පුළුවන්. එක්ක අංක 4, එක්ක අංක 5, එක්ක අංක 6. ඒවා නේද අපිට දක්නට ලැබෙන දේවල්. අන්න ඒවා අපි හඳුන්වනවා මොකක් කියලාද? අපේ අර පරීක්ෂණයේ මොකක් කියලාද? ප්‍රතිඵල. ඒව තමයි අපේ අර පරීක්ෂණයේ ප්‍රතිඵල වෙන්නේ. හරි. එහෙම නැත්නම් හිතන්නකෝ අපි කාසියක් අරගෙන ටොස් එක දානවා කියලා කියන්නේ අපි කාසිය වාසිය උරගනවා කියලා කියන්නේ. අපි කාසියක් පෙරලනවා. එතකොට පරීක්ෂණය තමයි කාසියක් පෙරලන එක. එතකොට අපේ ප්‍රතිඵල වෙන්නේ මොනවද? කාසියක් පෙරලද්දී අපිට මොනවද දක්නට ලැබෙන ප්‍රතිඵල? අපිට ලැබෙන නිරීක්ෂණයන් මොනවාද? ඒ නිරීක්ෂණයන් තමයි අපි ප්‍රතිඵල කියන්නේ. අපිට දක්නට ලැබෙන දේවල් මොනවාද? එක්ක කාසියේ අපි කියන්නේ සිරස පැත්ත, හෙඩ් එක. එහෙම නැත්නම් අපිට කාසියේ ටේල් එක. සිරස හෝ අගය කියලානේ අපි කියන්නේ. සිරස පැත්ත හෝ අගය පැත්ත කියලා කියන්නේ. සිරස පැත්ත හෝ අගය පැත්ත. හරි. හෙඩ් එක හරි, ටේල් එක හරි. හෙඩ් එක හරි, ටේල් එක හරි. සිරස පැත්ත හරි, අගය පැත්ත හරි අපිට ලැබෙනවා. එහෙම නේද? අපි තව එකක් හිතමු.
අපිට ලක්න අපි පරීක්ෂණයක් විදිහට හිතන්න මෙහෙම ක්‍රිකට් තරගයක්. ඔන්න අපි ක්‍රිකට් තරගයක් දිහා බලාගෙන ඉන්නවා. ඒක තමයි තරගය. ඒතකොට ක්‍රිකට් තරගය. ඒක තමයි අපේ පරීක්ෂණය. කණ්ඩායම් දෙකක් ඔන්න ක්‍රිකට් තරගයක් පවත්වනවා. මොනවාද අපිට දක්නට ලැබෙන නිරීක්ෂණය? අවසාන නිරීක්ෂණය මොකක්ද? අපි දැන් තරඟ වදින්නේ මොකක්ද අන්තිමට අපිට ලැබෙන්න පුළුවන් දේවල්? එක්ක ජය. එක ටීම් එකක් ගත්තොත් ඒ ටීම් එක ගත්තොත් ඒ ටීම් එක ජය ලබන්න පුළුවන්. එහෙම නැත්නම් පරාජය වෙන්න පුළුවන්. එච්චරයිද ප්‍රතිඵල තියෙන්නේ. එක්ක ජයග්‍රහණය කිරීම එක්ක පරාජය වීම. එච්චරද ප්‍රතිඵල තියෙන්නේ. සමහරක් විට මොකක් වෙන්න පුළුවන්? අපි කියන්නේ මැච් එක ඩ්‍රෝ වෙනවා කියලා. මැච් එක ඩ්‍රෝ වෙනවා කියලා. ඒ කියන්නේ කොයි පැත්තක්වත් දිනන්නේ නැහැ. ජය පරාජයෙන් තොර වීම. හරි එහෙම නැත්නම් හරි එහෙනම් එකක් දිනුම එක්ක පෙරදුම එහෙම නැත්නම් ජය පරාජයෙන් තොර වීම. ඒකට තමයි අපි ඩ්‍රෝ වෙනවා කියලා කියන්නේ. කවුරුත් දිනන්නේ. කොයි පැත්තකටවත් දිනුම ලැබෙන්නේ නැහැ. එහෙනම් ජය පරාජයෙන් තොර වීම. එතකොට ප්‍රතිඵල තුනක් වෙන්න පුළුවන්. අපිට නිරීක්ෂණ තුනක් වෙන්න පුළුවන්. පැහැදිලිද? අන්න ඒක තමයි කාරණේ. අන්න ඒක තමයි කාරණේ. අන්න ඒව තමයි අපි කියන්නේ මොකක් කියලාද? ප්‍රතිඵල කියලා. හරිද? එතකොට යම් පරීක්ෂණයක් සඳහා අපි යොදා ගන්න ලබන අපිට ලැබෙන ප්‍රතිඵල තියෙනවානේ. ඒ ඕනෑම ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් හැකියාව. ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන් හැකියාව එකිනෙකට සමාන නම්. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ අපිට තියෙනවා ධාතු කැටයක්. ඝනක හැඩති. සමබර ධාතු කැටයක් එහෙම නැත්නම් සාධාරණ ධාතු කැටයක් කියලා කියනවා ඒ වගේ එකකට. ඒ ඇයි අපි එහෙම කියන්නේ? දැන් ඝනක හැඩති ධාතු කැටයක් ඕගොල්ලෝ හැමෝම දැකලා තියෙන ඝනක හැඩති ධාතු කැටයන්නේ. හිතන්න මේ ධාතු කැටේ 1 2 3 4 5 6 ලකුණු කරලා තියෙනවා. එතකොට මේකේ මෙන්න මේ පැත්තට තියෙන ඉදිරිපසින් බලද්දි මේ හැඩය සමචතුරස්‍රාකාරයිනේ. මේ පැත්තෙන් බැලුවත් මේ පැත්තෙන් බැලුවත් ඉහළින් බැලුවත් පහළින් බැලුවත් ඕනෑම පැත්තක් එක වගේ. ඒ කියන්නේ සෑම පැත්තකම තියෙන හැඩය එක වගේ. එතකොට මේ ධාතු කැටේ පෙරලනකොට ඕනෑම පැත්තක් වැටෙන්න තියෙන හැකියාව එකිනෙකට සමානයිනේ. මොකද මේ පැත්තේ හැඩයමයි අනිත් පැත්තට තියෙන්නේ. ඒ හැඩයමයි අනිත් පැත්තට තියෙන්නේ. පැති 6ම එක වගේ. ඒ නිසා ඕනෑම ප්‍රතිඵලයක් මේ පරීක්ෂණයේ ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන්න තියෙන හැකියාව එකිනෙකට සමානයි. හැබැයි හිතන්නකෝ ධාතු කැටයක් තියෙනවා ළමයි මෙන්න මේ වගේ. ගඩොල් කැටේ වගේ. ඒ කියන්නේ ඝන කාබ හැඩති ධාතු කැටයක් තියෙනවා. එහෙම ධාතු කැට නම් අපි දැකලා නැතුව ඇති. හැබැයි හිතන්නකෝ තිබ්බයි කියලා ගඩොල් කැටේ වගේ ඔන්න ධාතු කැටයක් තියෙනවා. ඕකෙත් 1 2 3 4 5 6 කියලා ලේබල් කරලා තියෙනවා. දැන් මට ඔයගොල්ලෝ කියන්නකෝ ඔය වගේ ධාතු කැටයක් පෙරළුවා. හරි ගඩොල් කැටේ වගේ ධාතු කැටයක් පෙරළුවා. එතකොටත් අර 1 2 3 4 5 6 ගහලා තියෙන්නේ. එතකොටත් 1 හෝ 2 හෝ 3 හෝ 4 හෝ 5 හෝ 6 ඔය ප්‍රතිඵල ටික ලැබෙනවනේ. හැබැයි ඒ ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන්න තියෙන හැකියාව එක වගේ. ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන්න තියෙන හැකියාව කලින් වගේම. ඔයගොල්ලන්ගේ අදහස් මොකද? මේ අවස්ථාවේදී ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන්න තියෙන හැකියාව සමානද? ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන්න තියෙන හැකියාව සමානද? මේ අවස්ථාවේ ධාතු කැටේදී නැහැ. මේක වෙනස්. ඇයි අපි එහෙම කියන්නේ? මේක වෙනස්. සමාන වෙන්න බෑ. ඒ මොකද? මේකේ පැතලි වැඩි පැත්තක් තියෙනවනේ. ඕගොල්ලෝ කල්පනා කරන්නකෝ ගඩොල් කැටේ වගේ ධාතු කැටයක්. ඕගොල්ලෝ ඒක පෙරලනවා. ඒක පෙරලද්දි ඕනෑම පැත්තක් වැටෙන්න තියෙන හැකියාව එකිනෙකට සමානද? නැහැනේ. ඇයි? පැතලි වැඩි පැත්ත සෑම විටම යටට හිටින්න එහෙම නැත්නම් උඩ අතට හිටින්න වැටෙන්න පුළුවන් හැකියාව වෙනස්. ඒ කියන්නේ ඒ හැකියාව වැඩි එතකොට. එතකොට අර අපි අර සලකන පැතලි අඩු පැත්ත සමහරක් විට වැටෙනවා අඩු. දැන් මේක මේ අතට දික් අතට වැටෙනවා අඩු වෙන්නේ. වැඩිපුරම chance එක තියෙන්නේ පැතලි වැඩි පැත්ත පල්ලෙහාට හිටින්න වැටෙන්න. එතකොට සමහරක් පැත්තක් වැටෙන්න තියෙන හැකියාව අනිත් පැත්ත වැටෙන්න තියෙන හැකියාවට වඩා වැඩි. හැබැයි ඝනක හැඩති මේ අවස්ථාවේදී
එහෙම දෙයක් නෑ. ඇයි ඕනෑම පැත්තක් වැටෙන්න තියෙන chance එක එක වගේ. ඕනෑම පැත්තක් වැටෙන්න තියෙන chance එක එක වගේ. ඇයි මුහුණත් 6ම එකිනෙකට සමාන හින්දා. මේකේ මුහුණත් 6 එකිනෙකට සමාන නෑ. ඒ නිසා අපි කියනවා මෙවැනි වස්තුවක් සාධාරණ වස්තුවක් නෙවෙයි කියලා. මේක සාධාරණ වස්තුවක්. මේකේ ඕනෑම පැත්තක් වැටෙන්න තියෙන හැකියාව එකිනෙකට සමාන. ඒ නිසා මෙවැනි වස්තු යොදාගෙන කරන පරීක්ෂණ අපි සාධාරණ පරීක්ෂණ විදිහට සලකන්නේ නැහැ. ඇයි? මේකේ ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන් හැකියාව එකිනෙකට සමාන නැහැ. ඒ වගේම මම තව උදාහරණයක් හිතන්නම්කෝ. මෙන්න මෙහෙම ඔයගොල්ලෝ දැකලා ඇති සමහර තරඟ තියෙනවා මෙන්න මේ අර වාසනා චක්‍රය කියලා කියන්නේ අපි. වාසනා චක්‍රය කියන්නේ අපි අර එක එක වර්ණයන් යොදාගෙන අපි කරන්නේ. හරි මේ පැත්ත රතු පාට, මේ පැත්ත නිල් පාට. හරි හිතන්න මේක කහ පාට. මේ වාසනා චක්‍රයක් තියෙනවා. මේ වාසනා චක්‍රය එහෙම කරකවනවා. මෙතනින් මොකක් හරි අපි දර්ශකයක්. එහෙම නැත්නම් ඊ හිසක් දාලා තියෙනවා. එතකොට මේ දර්ශකයේ ඉස්සරහා කරගෙන පාට මොකක්ද කියලා අපිට තරගයක් කරන්න පුළුවන්. හරි. ඒ වගේම තවත් වාසනා චක්‍රයක් තිබ්බ කියලා හිතන්නකෝ මේ වගේ. හරි වාසනා චක්‍ර දෙකක් තියෙනවා. මේක පළවෙනි එක මේක දෙවෙනි එක. ඕගොල්ලෝ හිතන විදියට හරිද? මේක පළවෙනි එක මේක දෙවෙනි එක. මේ වාසනා චක්‍ර දෙක අතරින් දෙකම සාධාරණ වස්තුන් දෙකක්. දෙකම සාධාරණ වස්තුන් දෙකක්. දැන් ඔයගලන්ට පැහැදිලි වෙගෙන එනවන්න. මම මේ කියන්න උත්සාහ කරන කතාව. මේ කියන පරීක්ෂණ දෙකම සාධාරණද? ඒක සාධාරණ නැහැ. ඇයි මේකේ නම් මේ කියන කාරණා ඔක්කොම ප්‍රමාණයෙන් රතු වර්ණයට අදාළ ප්‍රමාණයත් නිල් වර්ණයට කහ වර්ණයට අදාළ ප්‍රමාණය එකිනෙකට සමානයි. නමුත් අරක එහෙම සමානද? අරක එහෙම සමාන නැහැ. මේක සාධාරණ පරීක්ෂණයක් වුණාට මේක සාධාරණ නැහැ. ඒ මොකද සමහරක් වර්ණයන්ට වැඩි හැකියාවක් තියෙනවා. දැන් මේකේ වැඩිපුරම chance එක තියෙන්නේ කහ පාටේ. ඒ කහ පාට පැත්ත වැඩි. රතු පාටට තමයි අඩු හැකියාවක් තියෙන්නේ. මොකද රතු පාට ප්‍රමාණය අඩුයි. තේරුණාද? අන්න ඒක තමයි සාධාරණ බව සහ සාධාරණ නොවන බව කියලා අපි සලකන්නේ යම් පරීක්ෂණයක. දැන් යම් පරීක්ෂණයකදී අපිට ලැබෙන සියලුම ප්‍රතිඵල එකිනෙකට සමාන වෙනවා නම් ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන්න තියෙන හැකියාවන් සමාන වෙනවා නම් එවැනි පරීක්ෂණයකට අපි කියන මොකක් කියලාද? අන්න සාධාරණ පරීක්ෂණයක් කියලා. එහිදී භාවිතා කරන වස්තුවට අපි කියනවා සාධාරණ වස්තුවක් කියලා. හරි භාවිතා කරන වස්තුව අපි හඳුන්වනවා සාධාරණ වස්තුවක් කියන එක. පැහැදිලිද? ඕක තමයි පාඩමේ අවසාන කොටස. මොකක්ද පරීක්ෂණයක්? මොකක්ද ප්‍රතිඵලයක්? සහ ප්‍රතිඵලයක සාධාරණ බව කියන්නේ මොකක්ද? ප්‍රතිඵලයක සාධාරණ බව කියන්නේ මොකක්ද? කියන කාරණේ. හරිද? හරි. තරුවක් දාලා ලියා ගන්න මෙන්න මෙහෙම. හරි. තරුවක් දාලා මෙන්න මෙහෙම ලියා ගන්න. යම් පරීක්ෂණයකදී තරුවක් දාලා යම් පරීක්ෂණයකදී යම් පරීක්ෂණයකදී යම් පරීක්ෂණයකදී යම් පරීක්ෂණයකදී යම් පරීක්ෂණයකදී යම් පරීක්ෂණයකදී අපට දක්නට ලැබෙන අපට දක්නට ලැබෙන අපට දක්නට ලැබෙන අපට දක්නට ලැබෙන නිරීක්ෂණයන් අපට දක්නට ලැබෙන දේවල් කියන එකම තමයි ඉතින් හරිද අපට දක්නට ලැබෙන නිරීක්ෂණයන් එම පරීක්ෂණයේ අපට
ලැබෙන අපට දක්නට ලැබෙන නිරීක්ෂණයන් එම පරීක්ෂණයේ ප්‍රතිඵල එම පරීක්ෂණයේ ප්‍රතිඵල එම පරීක්ෂණයේ ප්‍රතිඵල එම පරීක්ෂණයේ ප්‍රතිඵල ලෙස එම පරීක්ෂණයේ ප්‍රතිඵල ලෙස එම පරීක්ෂණයේ ප්‍රතිඵල ලෙස හැඳින්වේ. ප්‍රතිඵල ලෙස හැඳින්වේ. ප්‍රතිඵල ලෙස හැඳින්වේ. උදාහරණ කියලා දාන්න. උදාහරණ කියලා දාලා සමබර ධාතු කැටයක්. සමබරයි කියන්නේ සෑම පැත්තක්ම එක වගේ කියන්නේ. ඒකයි සමබර කියන්නේ. සමබර ධාතු කැටයක් 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 පෙරලීමේ පරීක්ෂණයකදී සමබර ධාතු කැටයක් පෙරලීමේ පරීක්ෂණයකදී සමබර ධාතු කැටයක් පෙරලීමේ පරීක්ෂණයකදී ලැබිය හැකි පෙරලීමේ පරීක්ෂණයකදී ලැබිය හැකි ප්‍රතිඵල 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 මොනවාද? ලැබිය හැකි ප්‍රතිඵල මොනවාද? එහෙනම් මොනවාද අපිට ලැබිය හැකි ප්‍රතිඵල? අපිට ලැබිය හැකි ප්‍රතිඵල අංක 1 ලැබීම. එහෙම නැත්නම් අංක 2 ලැබීම. එහෙම නැත්නම් අංක 3 ලැබීම. මෙන්න ලැබිය හැකි ප්‍රතිඵල. අංක 4 ලැබීම. මම වෙන වෙනම ලියන්නම් ප්‍රතිඵල ටික වෙන වෙනම දක්නට ඕනේ හින්දා. අංක 4 ලැබීම. අංක 5 ලැබීම. එහෙම නැත්නම් අංක 6 ලැබීම. අංක 6 ලැබීම. තව අංක 7 ලැබීම, අංක 8 ලැබීම, අංක 9 ලැබීම ඒවත් තියෙනවද? අංක 7 ලැබීම, අංක 8 ලැබීම ඒවත් තියෙනවද? දැන් මේ මට හිතචීවිච ඒවා ඔක්කොම ටික ලිව්වද මම? එහෙමද? තව තියෙනවද? තව ප්‍රතිඵල නැහැනේ. ප්‍රතිඵල 6යි තියෙන්නේ හොඳේ. පැති 6යිනේ තියෙන්නේ යන්නේ. පැති 7ක් පැති 8ක් නැහැනේ. ධාතු කැටේ එහෙනම් 1 ලැබීම, 2 ලැබීම, 3 ලැබීම ඒව තමයි ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. දැන් මට කියන්නකෝ ඔයගොල්ලෝ මෙහෙම දෙයක්. මේ ප්‍රතිඵල දැන් එතකොට 1 2 3 4 5 6ක් තියෙනවානේ. ওই ප්‍රතිඵල 6ම එක විට සිදු වෙනවාද? ওই ප්‍රතිඵල 6 මානේ එකපාර සිදු වෙනවාද? ඔය ප්‍රතිඵල 6ම එකපාර වෙනවාද? ඔක්කොම ප්‍රතිඵල ටික එකපාර වෙනවද? එහෙම වෙන්නේ. ওই ප්‍රතිඵල අතරින් කීයක්ද එකපාරකදී වෙන්නේ? එකවරකදී කීයක්ද වෙන්නේ? එකවරකදී ප්‍රතිඵල කීයක් වෙන්න පුළුවන්? ওই ප්‍රතිඵල 6 අතරින් කීයක් වෙන්න පුළුවන්? එක ප්‍රතිඵල. හැබැයි අපිට කියන්න පුළුවන් ද ළමයි මේ මෙන්න මේකයි ලැබෙන්නේ. මෙන්න මේකයි ලැබෙන්නේ.
පෙරලන්න කලින් කියන්න පුළුවන්ද? එහෙම මැජික් පුළුවන්ද? එහෙම දේවල් කියන්න පුළුවන්ද? එහෙම ඒවල් නම් කියන්න බෑ. මොකක්ද ලැබෙන්නේ කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ඕව අතරේ මොකක් හරි එකක් වෙනවා කියලා. හැබැයි මට මෙහෙම කියන්න බැරි. අංක 8 ලැබෙන්නේ නැහැ. ඒක කියන්න පුළුවන්ද බැරි? ධාතු කැටේ පෙරලනකොට අංක 8 නම් ලැබෙන්නේ නැහැ. ඒක කියන්න පුළුවන්. ඒක අපි දන්නවා ස්ථිරවම වෙන්නේ නැහැ කියලා. ඇයි ඉතින් අංක 8 පැත්තක් නැහැ. එහෙනම් කොහොමද 8 වැටෙන්නේ? අන්න ඒකයි ළමයි කතාව. මේකෙදි අපි පුරුදු කරන්නේ ඔන්න ඕක. යම් කිසි දෙයක් නිශ්චිතවම ස්ථිරවම කියන්න පුළුවන්ද බැරිද? සහ කියන්න පුළුවන්ද බැරිද කියන එක අපිට එකපාර ගන්න බැරි. ඒ කියන්නේ අහඹු දේවලුත් තියෙනවා කියන එක. හරිද? ඔන්න ප්‍රතිඵල. ප්‍රතිඵල සඳහා උදාහරණ. ටක් ගාලා එක දාගමු. ඊළඟ තරුව. හරි. ඊළඟ තරුව ඔන්න ප්‍රතිඵල ගැන කියලා දුන්නා. දැන් ප්‍රතිඵලයක හැකියාව පිළිබඳව කියන්නම්. හරි. ඊළඟ තරුව ලියා ගන්න. යම් පරීක්ෂණයකදී අපේ ඊළඟ තරුව යම් පරීක්ෂණයකදී අපට ලැබෙන ඕනෑම ප්‍රතිඵලයක් වීමේ හැකියාව එකිනෙකට සමාන වේ නම් ඕනෑම ප්‍රතිඵලයක් වීමේ හැකියාව එකිනෙකට සමාන 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 නම් 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 එවැනි පරීක්ෂණ සාධාරණ පරීක්ෂණ ලෙස සාධාරණ පරීක්ෂණ ලෙස එවැනි පරීක්ෂණ සාධාරණ පරීක්ෂණ ලෙස හැඳින්වෙන අතර එවැනි පරීක්ෂණ සාධාරණ පරීක්ෂණ ලෙස හැඳින්වෙන අතර එවැනි පරීක්ෂණ සාධාරණ පරීක්ෂණ ලෙස හැඳින්වෙන අතර සාධාරණ පරීක්ෂණ ලෙස හැඳින්වෙන අතර සාධාරණ පරීක්ෂණ ලෙස හැඳින්වෙන අතර එවැනි පරීක්ෂණ සඳහා එවැනි පරීක්ෂණ සඳහා
එවැනි පරීක්ෂණ සඳහා යොදා ගනු ලබන එවැනි පරීක්ෂණ සඳහා යොදා ගනු ලබන එවැනි පරීක්ෂණ සඳහා යොදා ගනු ලබන වස්තුන් එවැනි පරීක්ෂණ සඳහා යොදා ගනු ලබන වස්තුන් යොදා ගනු ලබන වස්තුන් සාධාරණ එවැනි පරීක්ෂණ සඳහා යොදා ගනු ලබන වස්තුන් සාධාරණ වස්තුන් ලෙස හැඳින්වේ. සාධාරණ වස්තුන් ලෙස හැඳින්වේ. සාධාරණ වස්තුන් ලෙස හැඳින්වේ. සාධාරණ වස්තුන් ලෙස හැඳින්වේ. හරි. ඒ අර්ථය උදාහරණයක් දාමු. ගණක හැඩති ධාතු කැටයක් හා ඝන කාබ හැඩති ධාතු කැටයක් ඝන කාබ හැඩති ධාතු කැටයක් පෙරළීමේ පරීක්ෂණය. හරි. ඝනක හැඩති ධාතු කැටයක් සහ ඝන කාබ හැඩති ධාතු කැටයක්. ඝනක හැඩති ධාතු කැටයක් සහ ඝන කාබ හැඩති ධාතු කැටයක්. ඝනක හැඩති ධාතු කැටයක් සහ ඝන කාබ හැඩති ධාතු කැටයක් පෙරළීම. මේ කියන සිදුවීම් වලට අදාළ ඝනක හැඩති ධාතු කැටයක් සහ ඝන කාබ හැඩති ධාතු කැටයක්. ඝනක හැඩති හා ඝන කාබ හැඩති ධාතු කැටයක් පෙරළීමට අදාළ මේ පරීක්ෂණ දෙක ගත්තොත් එහෙනම් මෙම පරීක්ෂණය සාධාරණ වේ. මෙම පරීක්ෂණය සාධාරණ පරීක්ෂණයකි. මෙම පරීක්ෂණය සාධාරණ නොවන පරීක්ෂණයකි. හරි. මේක සාධාරණ නොවන පරීක්ෂණයක්, මේක සාධාරණ පරීක්ෂණයක් වෙනවා. හේතුව ඕනෑම ප්‍රතිඵලයක් හරි. ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමේ හැකියාව සමාන වීම. ඇයි මේක සාධාරණ පරීක්ෂණයක් කියන්නේ? ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමේ හැකියාව සමානයි. මොකද මුහුණත් හයම එකිනෙකට සමාන හින්දා. මේක සාධාරණ නොවන පරීක්ෂණයක් වෙන්න හේතුව ඇයි? ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමේ හැකියාව අසමාන බැරි.
මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඇයි ඒක සාධාරණ නොවන පරීක්ෂණයක් වෙන්නේ? හරි. මේ පරීක්ෂණයේ සාධාරණ පරීක්ෂණයක් වෙන්නේ ඇයි කියලා. ඒත් එක්කම මේ කියන පරීක්ෂණයේ සාධාරණ නොවන පරීක්ෂණයක් වෙන්නේ ඇයි කියලා. හරි. මේකේ ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන්න තියෙන හැකියාව එකිනෙකට සමාන නැහැ, අසමානයි. ඒකට හේතුව මුහුණත් 6 එකිනෙකට වෙනස්. මුහුණත් දෙක බැගින් නම් සමාන වෙනවා. නමුත් මුහුණත් 6ම එකිනෙකට සමාන නැහැ. ඒ නිසා ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමේ හැකියාව එකිනෙකට සමාන නැහැ. හරි. ඕනෑම පරීක්ෂණයක්, ඒ කියන්නේ මේ කියන පරීක්ෂණයේ තියෙන ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන්න තියෙන හැකියාව එකිනෙකට සමානයි. මේක නම් එහෙමනම් මේ පරීක්ෂණයට අදාළව නම් ඕනෑම පැත්තක් වැටෙන්න පුළුවන් හැකියාව සමානයි. මොකද මුහුණත් 6ක් තියෙනවා, 6ම එකිනෙකට සමානයි. ඒ නිසායි මේක සාධාරණ පරීක්ෂණයක් වෙන්නේ. අන්න අරක සාධාරණ නොවන පරීක්ෂණයක් වෙන්නේ. හරිද? ඔන්න එහෙමනම් මූලික දේ. හරි. නැවතත් මම පැහැදිලි කරොත් මොකක්ද පරීක්ෂණයක සාධාරණ බව කියන්නේ කියලා. යම්කිසි පරීක්ෂණයක ඕනෑම ප්‍රතිඵලයක්, යම් පරීක්ෂණයක ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන්න තියෙන හැකියාව එකිනෙකට සමාන නම්, ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන්න තියෙන හැකියාව එකිනෙකට සමාන නම් එවැනි පරීක්ෂණයක් ඔන්න අපි කියනවා සාධාරණ පරීක්ෂණයක් කියලා. එවැනි පරීක්ෂණයක් සඳහා යොදා ගන්න ලබන වස්තුන් වලට අපි කියනවා සාධාරණ වස්තුන් කියලා. ඒතර මේක සාධාරණ වස්තුවක්, මේක සාධාරණ නොවන වස්තුවක්. ඒකයි සරල තේරුම. ඒකයි පැහැදිලි කරන්න ඕන. හරි. මේ උදාහරණ පොඩ්ඩක් දාගමු ටක් ගාලා. හරි. බෝඩ් එකේ තියෙන දේ මම ආපහු කිව්වොත් ඝනක හැඩති ධාතු කැටයක් හා ඝනකාභ හැඩති ධාතු කැටයක් පෙරලීමේ පරීක්ෂණය. ඝනක හැඩති ධාතු කැටයක් හා ඝනකාභ හැඩති ධාතු කැටයක් පෙරලීමේ පරීක්ෂණය. මම බෝඩ් එකේ ලියලා තියෙන්නේ අන්න ඒක. ඝනක හැඩති ධාතු කැටයක් හා ඝනකාභ හැඩති ධාතු කැටයක් පෙරලීමේ පරීක්ෂණය. ඝනක හැඩති ධාතු කැටයක් හා ඝනකාභ හැඩති ධාතු කැටයක් පෙරලීමේ පරීක්ෂණය. ඝනකයක් සහ ඝනකාභයක් ඇඳගන්න.
හරි ගණකයට අදාළව. ගණකයට අදාළව පහලින් ලියලා තියෙන්නේ මෙම පරීක්ෂණය සාධාරණ පරීක්ෂණයකි. ගණකයට පහලින් ලියලා තියෙන්නේ මෙම පරීක්ෂණය සාධාරණ පරීක්ෂණයකි. හේතුව ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමේ හැකියාව සමාන වීම. 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 ඝන කාව්‍යයට යටින් ලියලා තියෙන්නේ මෙම පරීක්ෂණය සාධාරණ නොවන පරීක්ෂණයකි. මෙම පරීක්ෂණය සාධාරණ නොවන පරීක්ෂණයකි. හේතුව විදියට දාලා තියෙන්නේ ඕනෑම ප්‍රතිඵලයක්. ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමේ හැකියාව අසමාන බැවි. ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමේ හැකියාව අසමාන බැවි. ඔන්න ඕක තමයි කතාව ලියන්න කිව්වේ. එතනින් පස්සේ අපේ ළමයි එන්න පිටු අංක 155ට. ලියලා ඉවර නම් පිටු අංක 155ට එන්න 29.2ට. 29.2. පිටු අංක 155ට එන්නකෝ. පිටු අංක 155 29.2 29.2. ඒකේ අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. 29.1 පළවෙනි ප්‍රශ්නේ. 29.1 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ ABCDE. හරි 29.2 අභ්‍යාසයේ තියෙන 29.1 පළවෙනි ප්‍රශ්නෙට අදාළ කාරණා. ඒකේ තියෙනවලු ABCDE කියන සිදුවීම් සඳහා ගැලපෙන පරීක්ෂණය සහ අදාළ ප්‍රතිඵල. එන පොඩ්ඩක් ආපහු පෙරලා ගමු 29.1 පළවෙනි එකට. මොකද්ද මේ කියන සිදුවීමට අදාළ පරීක්ෂණය වෙන්නේ? පාපන්දු ක්‍රීඩා තරගයක තරඟ කරන A හා B කණ්ඩායම් දෙකෙන් A කණ්ඩායම ජයග්‍රහණය කිරීම. එහෙනම් පරීක්ෂණය වෙන්නේ මොකක්ද? හරි. මොකද්ද පරීක්ෂණය වෙන්නේ? මෙතනදී මේ අදහස් කරන පරීක්ෂණය වෙන්නේ මොකක්ද? පරීක්ෂණය තමයි පාපන්දු ක්‍රීඩා තරගය. හරි. එහෙනම් පරීක්ෂණය වෙන්නේ මොකක්ද? මුලින්ම පරීක්ෂණය ලිව්වොත් මොකද්ද මෙතන තියෙන පරීක්ෂණය? පරීක්ෂණය වෙන්නේ A හා B කණ්ඩායම් දෙක අතර A හා B කණ්ඩායම් දෙක අතර A හා B කණ්ඩායම් දෙක අතර පාපන්දු තරගයක් පැවතීම. හරි පාපන්දු තරගයේ පැවැත්වීම. ඒක තමයි පරීක්ෂණය. ඒක තමයි ටෙස්ට් එක. ඒක තමයි මේකේ තියෙන පරීක්ෂණය. A හා B කණ්ඩායම් දෙකක් අතර පාපන්දු තරගයක් පැවැත්වීම. ඒක තමයි පරීක්ෂණය. එහෙනම් මේ පරීක්ෂණයෙන් අපිට ලැබෙන ප්‍රතිඵල මොනවාද? ඒ පරීක්ෂණයෙන් අපිට ලැබෙන ප්‍රතිඵල මොනවාද? ඔව් තරගයෙන් අපිට ලැබෙන ප්‍රතිඵල වෙන්නේ මොනවාද? ඒක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මොකක්ද පරීක්ෂණය සහ ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ටික මොනවාද? මොනවාද ළමයි අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල වෙන්නේ? පුළුවන්ද කියන්නේ? මොනවාද අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල? ඒ කියන්නේ ජයග්‍රහණය ලබන්න පුළුවන් නේද? ඔව් මොනවාද අපිට ලැබෙන්න පුළුවන් පරීක්ෂණයේ ප්‍රතිඵල වෙන්නේ? පරීක්ෂණයේ තමයි A හා B කණ්ඩායම් දෙක අතර තරගය, පාපන්දු තරගය. ඒ අනුව අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. මොනවාද ප්‍රතිඵල අපිට ලැබෙන්නේ? ඔව් ප්‍රතිඵල වෙන්නේ මොනවාද? ඒක තමයි ගවේෂණය. මොනවාද අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල? ඔව් ප්‍රතිඵල තමයි හරි එක් කණ්ඩායමක් නේ ජය ලබන්න පුළුවන්. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඒ කණ්ඩායම ජයග්‍රහණය කිරීම. එහෙම නැත්නම් ඒ කණ්ඩායම පරාජය වීම. එහෙම නැත්නම් ජය පරාජයෙන් තොර වීම. ප්‍රතිඵල තුනක් වෙන්න පුළුවන්. හරි. එක් කණ්ඩායමක් ජය ලැබීම. ඔන්න එක ප්‍රතිඵලයක්.
හරිද? එහෙම නැත්නම් එක් කණ්ඩායමක් පරාජය වීම. හරි. එක් කණ්ඩායමක් ජය ලැබීම, එහෙම නැත්නම් එක් කණ්ඩායමක් පරාජය වීම. එහෙම නැත්නම් ජය පරාජයෙන් තොරවීම. ජය පරාජයෙන් තොරවීම. එහෙනම් ජය ලැබීම, පරාජය ලැබීම, එහෙම නැත්නම් ජය පරාජයෙන් තොරවීම. ඒ තමයි ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. එක්ක දිනන්න පුළුවන්, එක්ක පරදින්න පුළුවන්, එක්ක ඩ්‍රෝ වෙන්න පුළුවන්. ජය පරාජයෙන් තොර වෙනවා කියන්නේ ඒකයි. ජයක් පරාජයක් නැහැ. ජය පරාජයෙන් තොරවීම. එහෙනම් ප්‍රතිඵල තුනක් වෙන්න පුළුවන්. ජය ලැබීම, පරාජය ලැබීම, එහෙම නැත්නම් ජය පරාජයෙන් තොරවීම. ඔන්න ඕකයි ඒගොල්ලෝ අපෙන් ඔය කියන ප්‍රශ්නෙට අදාළව බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද මෙතනදී කරන පරීක්ෂණය සහ මොකක්ද මේ පරීක්ෂණයේ ප්‍රතිඵල කියන්නේ. හරි, ඒ විදිහට බලමු ටක් ගාලා BCD ටත්. හරි, ඔය විදිහට කරන්න. පරීක්ෂණය ලියන්න මොකක්ද කියලා, ප්‍රතිඵල ටික මොනවාද කියලා ලියන්න. ප්‍රතිඵල ටික මොනවාද කියලා ලියන්න. එහෙනම් ජය ලැබීම, පරාජය ලැබීම, ජය පරාජයෙන් තොරවීම. ප්‍රතිඵල තුන වෙන වෙනම ලියන්න. ප්‍රතිඵල තුන වෙන වෙනම ලියන්න. ඒ විදිහටම B C D E පහක් තියෙනවා. තව හතරක් ඔන්න ඔයගලන්ට තනිව කරන්න තියෙනවා. පරීක්ෂණයක් ප්‍රතිඵලයක් ලියන්න. හරි. පැහැදිලිනේ? හරි. අවසාන ප්‍රශ්නේ. මේකේ අපිට B එකේ අදහස් කරන්නේ මොකක්ද? පරීක්ෂණය රතු පාට සවිදි ඝනකාකාර කැටයක් උඩ දැමූ විට උඩ අතට පෙරලෙන පැත්ත රතු පාට එකක් වීම. හරි. එහෙමනම් ළමයි පරීක්ෂණය වෙන්නේ මොකක්ද? සිම්පල් B පරීක්ෂණය වෙන්නේ මොකක්ද? ඔව්, පරීක්ෂණය තමයි එහෙමනම් සවිදි ඝනකාකාර ධාතු කැටයක් ඝනකාකාර ධාතු කැටයක් පෙරලීම. ඒක තමයි ළමයි පරීක්ෂණය. බලන්න ඔයගලගේ පරීක්ෂණය හරිද කියලා. ඔයගලගේ පරීක්ෂණය හරිද බලන්න. ඝනකාකාර ධාතු කැටයක් හරි සවිදි ඝනකාකාර ධාතු කැටයක් පෙරලීම. සරලව කිව්වොත් ඝනකාකාර ධාතු කැටයක් පෙරලීම. ඒක තමයි පරීක්ෂණය. එතකොට මොනවාද ප්‍රතිඵල? මොකද්ද මේකේ ප්‍රතිඵල? 1 2 3 4 5 6ද? ඒකද ප්‍රතිඵලය වෙන්නේ. ඒකද ළමයි ප්‍රතිඵලය වෙන්නේ. මොකද හිතන්නේ? මේකේ 1 2 3 4 5 ලකුණු කරලා තියෙනවද නැද්ද කියලා අදහස් කරලා නැහැ ඒගොල්ලෝ. මේගොල්ලෝ කියන්නේ පැති ඔක්කොගෙම මොකක් ගාලා කියලාද? රතු පාට පැත්ත රතු පාට කරලා තියෙනවා කියන එක විතරයි. එහෙනම් ප්‍රතිඵල වෙන්නේ මොකක්ද? රතු පාට පැත්තක් ලැබීම. රතු පාට පැත්තක් ලැබීම. ඒකේ අංක කරනවායි කියලා අදහස් කරලා නැහැ ඒගොල්ලන්. එතකොට ප්‍රතිඵල ගොඩක් නැහැ. එකම එක ප්‍රතිඵලයයි තියෙන්නේ. ඔව්, උඩ අතට වැටෙන පැත්තට රතු පාට වීම. එච්චරයි තියෙන්නේ. උඩ අතට රතු පාට පැත්ත. එහෙම නැත්නම් රතු පාට පැත්තක් ලැබීම. ඕක තමයි අපිට දක්නට ලැබෙන එකම ප්‍රතිඵලය. කොයි පාරක් උඩ දැම්මත්, කොයි වතාවක් කොයි පරීක්ෂණය කරත් අපිට ලැබෙන්නේ සෑම විටම රතු පාට පැත්තක් ලැබීම විතරයි. රතු පාට පැත්තක්. උඩු අතට රතු පාට පැත්තක්. එහෙම ලියවනම් හරි. උඩු අතට රතු පාට පැත්තක් ලැබීම. එහෙම නැත්නම් රතු පාට පැත්තක් ලැබීම. ඒ හැර වෙනත් ප්‍රතිඵල මොකොත් ඕකෙදි සිද්ධ වෙන්නේ නැහැ. අපිට ඕක අංක කරලා තියෙනවයි කියලා නැහැ. සිනලි සමහරක් විට අංක කරලා තියෙනවද දන්නේ නැහනේ. හරි. උඩ අතට රතු පාට පැත්ත වැටීම. එහෙම නැත්නම් රතු පාට පැත්තක් ලැබීම. එච්චරයි ප්‍රතිඵල. ප්‍රතිඵල ගොඩක් නැහැ. දැන් අපිට පළවෙනි පරීක්ෂණේ නම් ප්‍රතිඵල ටිකක් තිබ්බනේ. පළවෙනි පරීක්ෂණයේදී අපිට ජය ලබන්න පුළුවන්, පරාජය ලබන්න පුළුවන්, එක්ක ජය පරාජයෙන් තොර වෙන්න පුළුවන්. ওই ටික තමයි පළවෙනි එකේදී උනේ පරීක්ෂණයේදී. හැබැයි දෙවෙනි පරීක්ෂණයේදී කැටේ ඇතුලේ හැම පැත්තක්ම රතු කරලා තියෙනවා. අංක කරලා නැහැ මොකුත්. එහෙනම් අපිට ධාතු කැටේ කොයි වතාවක් පෙරළුවත් හැමතිස්සෙම ලැබෙන්නේ මොකක්ද? රතු පාට පැත්තක් විතරයි.
හරි උඩු අතර පෙරලෙන පැත්ත රත් වීම විතරයි. එච්චරයි වෙන්න ඕනේ. හරිද? ඔන්න දෙවෙනි එක B එක. C එක යමු බලන්න ඊළඟ පරීක්ෂණයට. C එකේදී කියනවා සුදු පාට බෝල 5ක් පමණක් ඇති බෑග් එකකින්. එහෙනම් C එකේදී පරීක්ෂණය මොකක්ද? බෑග් එකකින් බෝලයක් ඉවතට ගැනීම. බෑග් එකකින් බෝලයක් ඉවතට ගැනීම. ඕක තමයි පරීක්ෂණය. බෑග් එකක් තියෙනවා ඒ බෑග් එක ඇතුලෙන් බෝලයක් ඉවතට ගැනීම. සරලව කිව්වොත් ඕකනේ පරීක්ෂණය. බෑග් එකකින් බෝලයක් ඉවතට ගැනීම. එහෙම නැත්නම් සුදු පාට බෝල පමණක් ඇති බෑග් එකකින් කියලා කිව්වත් කමක් නැහැ. බෑග් එකකින් බෝලයක් ඉවතට ගැනීම. ඒක තමයි පරීක්ෂණය. අපි කරන පරීක්ෂණය තමයි ඒක. බෑග් එකකින් බෝලයක් ඉවතට ගැනීම. මොකක්ද අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල? ප්‍රතිඵල ගොඩාක් වෙන්න පුළුවන්. බෑග් එක ඇතුලේ සුදු පාට බෝල විතරයිලු තියෙන්නේ. බෝල 5ක් තියෙනවා. ඔව් සුදු පාට බෝල 5ක් විතරක් තියෙනවා. එහෙනම් අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවාද? ප්‍රතිඵල ගොඩක් ලැබෙන්න පුළුවන්. ඔව් එහෙමද? ප්‍රතිඵල ගොඩක් ලැබෙන්න පුළුවන්ද? මොකද අපේ ළමයි හිතන්නේ. ප්‍රතිඵල ගොඩක් ලැබෙන්න බෑ ළමයි. ඇයි? බෑග් එක ඇතුලේ තියෙන්නේ සුදු පාට විතරයි. එතකොට අපිට ප්‍රතිඵල ගොඩක් ලැබෙන්න ක්‍රමයක් නැහැ. සුදු කොච්චර වතාවක් බෑග් එකෙන් බෝලයක් එළියට ගත්තත් ඔයාට ලැබෙන්නේ සුදු පාට බෝලයක් විතරයි. එහෙනම් වෙන ප්‍රතිඵල ගොඩක් නැහැ. එකම එක ප්‍රතිඵලයයි තියෙන්නේ. මොකද්ද ප්‍රතිඵලය? සුදු පාට බෝලයක්. සුදු පාට බෝලයක් ඉවතට ගැනීම. ඒක විතරමයි අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය. වෙන ප්‍රතිඵල ලැබෙන්න විදියක් නැහැ. සුදු පාට බෝලයක් ඉවතට ගැනීම කියන එක විතරයි වෙන්න පුළුවන් ප්‍රතිඵලය වෙන්නේ. මොකද අපේ කට්ටියගේ රොසිඳු හරි. මෙත්ම හරිනේ එක. නෑ ගවිෂ ඒ වගේ එකක් කියන්න බෑ. ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය මොකද්ද කියන එක විතරයි ගවිෂ කියන්න පුළුවන්. ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය. වෙන්නේ නැති දේවල් කියන්න බෑ. එහෙම වුණොත් වෙන්නේ නැති දේවල් අනන්ත වතාවක් කියන්න පුළුවන්. අනන්ත ප්‍රමාණයක් කියන්න පුළුවන්. ඕන තරම් දේවල් කියන්න පුළුවන් වෙන්නේ නැති. අහන්නේ වෙන්න පුළුවන් ප්‍රතිඵලනේ. එතකොට වෙන්න පුළුවන් ප්‍රතිඵලේ විතරයි දාන්න ඕනේ. වෙන්නේ නැති ප්‍රතිඵල දාන්න යන්න එපා. වෙන්නේ නැති ප්‍රතිඵල දාන්න යන්න එපා. වෙන්න පුළුවන් ප්‍රතිඵල ටික විතරයි කියන්නේ. විය හැකි ප්‍රතිඵල ටික විතරයි කියන්න පුළුවන්. වෙන මොකුත් කියන්න බෑ. හරිද? හරි. ඔන්න C එක. දැන් අපි බලමු D එක. D එකේ අපිට කියනවා හරි අපිට ගන්න කියනවා A B C D. ඔව්. D එක ගත්තොත් බස් නැවතුමක නවතින බසයකින් ඊළඟට බසින මගියා කාන්තාවක් වීම. එහෙනම් පරීක්ෂණය තමයි මොකක්ද? පරීක්ෂණය වෙන්නේ මොකක්ද? එහෙමනම් බස් නැවතුමක නවතින බසෙන් බහින මගියා නිරීක්ෂණය කිරීම. බස් නැවතුමක නවතින බසෙන් බහින මගියා නිරීක්ෂණය කිරීම. හරි. බස් නැවතුමක නවතින බසෙන් බහින මගියා. හරි බහින මගියා නිරීක්ෂණය කිරීම. ඕකනේ පරීක්ෂණ. කවුද බහින්නේ කියලානේ බලාගෙන ඉන්නේ අපි. ඒක තමයි අපේ ටෙස්ට් එක. අපේ පරීක්ෂණ. ඒක දිහා බලන එක තමයි අපේ පරීක්ෂණය. බසයකින් බහින මගියා කවුද කියලා නිරීක්ෂණය කිරීම. ඒ අනුව වෙන්න පුළුවන් දේවල් මොනවාද? වෙන්න පුළුවන් දේවල් මොනවාද? කොයි වගේ මගින් බහින්න පුළුවන්ද? ඒක තමයි එයාලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ಜಾති දෙකයි හිතේ. මොකක්ද? පිරිමි මගියෙකු වීම. පිරිමි මගියෙකු වීම.
එච්චරයිද? නැහැ. තව තියෙනවා. ගැහැණු මගියෙකු වී. ප්‍රතිඵල දෙකක් වෙන්න පුළුවන් ළමයි. ප්‍රතිඵල දෙකක් වෙන්න පුළුවන්. එක්ක පිරිමි, එක්ක ගැහැණු. එච්චරයි. බහින මගියා එක්ක පිරිමි මගියෙකු වෙනවා. එහෙම නැත්නම් ගැහැණු මගියෙකු වෙනවා. ඔච්චරයි. එක්ක පිරිමි කෙනෙක් වෙන්න ඕනේ, එක්ක ගැහැණු කෙනෙක් වෙන්න ඕනේ. හරි නේද? එක්කෙනෙක් පිරිමි මගියෙකු, එහෙම නැත්නම් ගැහැණු මගියෙකු වෙන්න ඕනේ. එහෙම නැත්නම් කාන්තාවක් කියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. පිරිමි කෙනෙකු වීම එක්ක ගැහැණු කෙනෙක් නැතුව එතන ඔයගොල්ලෝ කාන්තාවක් කියලා ලියවනම් ඒත් කමක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. එක්ක පිරිමි ගැහැණු නැතුව කාන්තාවක කියලා ලියවනම් ඒත් වැරද්දක් නැහැ. මොකද අත්ත ඊට වඩා වෙනස් උත්තර තියෙනවද? ඔච්චරයිනේ පිටින්නේ. එක්ක පිරිමි එක්ක ගැහැණු. මොකද අත්ත හරිද? ආමින්ද මම හිතනවා හරියට කියලා. ගැහැණු වෙනුවට කාන්තාවක් කියවට කමක් නැහැ. ඒක හරියි. හරි. අවසාන කාරණේ කෙනෙක් හරි. ඊළඟට E එක බලමු එතන පරීක්ෂණය මොකක්ද කියලා. E එකේ අපිට කියනවා 1 2 3 4 5 6 ලකුණු කරන සවිදි ධාතු කැටයක් උඩ දෙමු විට හරි. එහෙමනම් මොකක්ද එතන කාරණේ? අංක කරන ලද සවිදි ධාතු කැටයක් අංක කරන ලද සවිදි ධාතු කැටයක් පෙරලීම ඕක තමයි පරීක්ෂණය. අංක කරලා තියෙනවලු. ඒක අංක කරලා තියෙනවා. ධාතු කැටයක් පෙරලනවලු ඕන. සවිදිලු ඒ කියන්නේ සෑම පැත්තක්ම එකිනෙකට සමානයි කියන එක. එහෙනම් මොනවාද ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල? අංක 1 ලැබෙන්න පුළුවන් නේද? අංක 1 ලැබීම. තව ප්‍රතිඵලයක් අංක 2 ලැබීම. ඔන්න දෙවෙනි ප්‍රතිඵලය. එහෙම නැත්නම් අංක 3 ලැබීම. එහෙම නැත්නම් අංක 4 ලැබීම. අංක 5 ලැබීම. එහෙම නැත්නම් අංක 6 ලැබීම. එතනදී අපිට ළමයි ප්‍රතිඵල 6ක් ලැබෙන්න පුළුවන්. 1 2 3 4 5 6. ප්‍රතිඵල 6ක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න අපි දැන් පරීක්ෂණයක් හඳුනා ගන්නත් ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල හඳුනා ගන්නත් දන්නවා. හරිද? හරි. ඊළඟ දවසේ අපි හම්බ වෙනකොට ඔයාලා මෙන්න මේ වැඩේ අවසන් කරලා තියන්න. ඊළඟ අභ්‍යාසෙදි තියෙනවා සාධාරණ බව. ඕගලන්ට පරීක්ෂා කරන්න. ඒ පරීක්ෂණය සාධාරණ වෙනවද නැද්ද කියන එක. 29.3. ඊළඟ දවසේ අපි බලාපොරොත්තු වෙනවා ඕගොල්ලොත් එක්ක පරිමාණ රූප ටික. ඕගොල්ලොත් එක්ක අපේ 27 වෙනි පාඩම ටිකක් ලොකු පාඩමක්, වැදගත් පාඩමක් පරිමාණ රූප. මෙන්න මේ කොටස කරලා ආරම්භ කිරීම කරන්න. පරිමාණ රූප. සූදානම් වෙලා ඉන්න පොඩ්ඩක් පාඩමට. හරි ඊළඟ දවසේ අපි මේ වැඩේ පටන් ගමු. හරිද? 29 අභ්‍යාසය ගණන් 3ක් 14ක් දැදී ඒ ගණන් ටික අවසන් කරන්න. හරි. එහෙනම් අදට වැඩේ නතර කරන්නම්. ඊළඟ සතියේ ටයිම් ටේබල් එක මම දාන්නම්. අද රාත්‍රියේ හෝ හෙට උදේ වෙද්දී. හරිද? අපි ළමයි ටික වැඩ කරයි කියලා මම හිතනවා ටියුට් වල වැඩ ටික කරමින් යන්න. වැඩ ටික අවසන් වෙච්ච ගමන් ඒ ටික බලන්න පටන් ගන්නවා. දැනට පුළුවන් ටික කරගෙන යන්න. එච්චරයි. දැනට පුළුවන් කොටස් ඕගොල්ලෝ දැන් ඉවර කරපු කොටස් කරගෙන යන්න පේපර්ස් වල. හරිද? අලුත් පේපර් එකක් එවලා ඇති. ඒ පේපර් එකේ වැඩ ටික කරන්න Tamanට දන්න කොටස් ටික ඉක්මනට ඉවර කරගෙන යන්න. හරි මේ ටික තව ටික දවසයි තව ගොඩක් විතර ලබන සතිය ඊළඟ සතියේදී ඉවර කරනවා. එතනින් පස්සේ මම වැඩ ටික පටන් ගන්නවා ටියුට් එකේ දුන්න කරපු වැඩ ටික තංගාලා සාකච්ඡා කරා. හරි එහෙනම් පරිස්සමෙන් ඉන්න හැමෝටම ආයුබෝවන්. හරි සුබ දවසක් එන්න.